පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මේ Tamanගේ ජීවිතයට ගලප ගන්න ශ්‍රාවකයෙකුට හැම කෙනෙකුටම මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැත්තේ මේක ඊටාම ඉහළ ඥානවන්තයින්ගේ පණිවිඩයක්. මැවුම් මාදයට බර එමත් නැත්නම් මේ සියලු දෙවියෝ තමයි මේක කරන්නේ වගේ තැනකින් කවුරු හරි කෙනෙක් කල්පනා කළොත් ඒ කෙනාට මේ ධර්මයේ ගැලපෙන්නේ හේතුව තමයි මේ ධර්මයේ තමන්ව ගවේෂණය කරන තමන්ව පරිශීලනය කරන විදිහ එකක් මේ ධර්මයේ. මේ ධර්මයේ වගකීම කාටවත් දීලා ඇඟ බේර ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ වගකීම් කරුවා විදියට පෙන්වන්නේ තමන්ව. බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන්න ඕන බෞද්ධ නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕනේ බෞද්ධකමට. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕන වෙන මොකටවත් නෙමෙයි. අදට 2600කටත් එහා පැත්තේදී මහණෙනි ලෝකේ වගකීම තියෙන ඔබට කාටවත් වගකීම බාර දීලා ඇඟ බේර ගන්න බෑ කියපු එකට ගරු කරන්න ඕන. දෙවියෙකුට නෙමෙයි මහණෙනි කාටවත් වගකීම දෙන්න බෑ. Tamanගේ පැත්තේ තමයි වගකීම තියෙන්නේ. නිදහස් වෙන එක Tamanටයි පැවරෙන්නේ. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා මහණෙනි තමන් කැමැති විදියට ධර්මයේ ගලප ගන්න දෙවියන්ටත් වඩා නිවාගත්ත හෘද සාක්ෂියක් තියෙන මිනිස්සයා ශ්‍රේෂ්ඨයි කියපු කතාවට අපි ගරු කරන්න ඕන. එතකොට අද වගේ කාලෙක නෙමෙයි අදට 2600කට එහා පැත්තේදී වගකීම මගේ අතට තියපු එකම කොච්චර දෙයක්ද? ලෝකයට වගකීම බාර දෙද්දී එහෙමත් නැත්නම් මේ මිත්‍යාවට වහ වැටිලා ਸਰව බලධාරි දෙවියන්ට වගකීම දෙද්දී දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා උඩ බලාන කියද්දී පේන්නේ නැති දෙවි කෙනෙකුට අදට 2600කට එහා පැත්තේදී මහණෙනි දෙවියොත් නෙමෙයි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයයි ශ්‍රේෂ්ඨ. මහණෙනි මනුෂ්‍යත්වයේ තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා නම් එවැනි ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු මිනිහාට මහණෙනි දෙවියොත් හිස නමනවා කියපු කතාව මොනතරම් මානව කතාවක්ද? ඒක මොනතරම් මානව කියවීමක්ද? ඒ කියවීම බලවත් කරන් උන්වහන්සේ විවිධ විදියට ධර්මපරියායන් ඉදිරිපත් කරන්නේ. ඒ කියවීම බලවත් කරන්න. අන්න ඒකට අපි ගරු කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය එතනින් පස්සේ පුළුවන් නේ. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ විග්‍රහය හැමෝටම තේරෙන්නේ නැහැ. හැමෝටම දැනෙන්නෙත් නැහැ. හැමෝටම අවබෝධ වෙන්නෙත් නැහැ. හේතුව තමයි මේක ප්‍රඥාවන්තයින්ගේ ඊටා සුන්දර කියවීමක්. ඒතර ඒ කියවීම කවුරු දෙසාද මං කියව ගන්නයි තියෙන්නේ. ලෝකේ කියවන්න නෙමෙයි තියෙන්නේ. මගේ හදවත හෘද සාක්ෂිය කියව ගන්න මේක තියෙන්නේ. ඒතර අපි කියනවා මේ අපේ නිවෙන්නේ නැහැ කියලා. අපි නිවෙන්නේ නැත්තම් ඒක අපේ ප්‍රශ්නයක් මිසක් බුදුරජාණන් වහන්සේගේවත් දේශනාව කරන අපේවත් ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව දැන් මිනිස්සු පිරිහීම කියලා කතා කරන්නේ මොකද්ද පින්වත්නි? ලෝකේ කඩාවැටීම කියලා කතා කරන්නේ මොකද්ද? ලෝකේ කඩාවැටීම කියන්නේ Tamanගේ හෘද සාක්ෂිය කඩාවැටීම මිසක් බුදු කෙනෙක් ඊට වඩා දෙයක් කියලා නෑ පින්වත්නි. අපි මේ බාහිර ලෝකේ පිරිහීමක් ගැන කතා කරනවා. මේ බාහිර ලෝකේ කඩාවැටීමක් ගැන කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ Tamanගේ හෘද සාක්ෂිය කඩාවැටෙන්නේ නැති ශ්‍රාවකෙක් විදියට ධර්මයේ තුලින් නැගී ඉන්නයි. ඒතර හෘද සාක්ෂිය තුලින් කඩාවැටෙන මිනිහෙක්ගේ ජීවිතේ දෙවියන්ට කියලා වැඩක් නැහැ කියලා උන්වහන්සේ තමයි පළවෙනි වතාවට කිව්වේ. අන්න ඒක විශාල මානව කියවීමක්. අන්නේ මානව කියවීම ASCII අපේ හිත හදාගත්තොත් ඒ හිත හදාගත්ත හිත නිසා පින්වත්නි අපේ උභය ලෝකාර්ථ සංසිද්ධියට අපේ ජීවිතේ විවෘත කරගන්න පුළුවන්. උන්වහන්සේ අපිට හැම වෙලාවකම කිව්වා හිත පරිස්සම් කරගන්න කියලා. මේ ශික්ෂාපද මේ හැම එකකින්ම අපිට උගන්වන්නේ මොකද්ද? මගේ හෘද සාක්ෂිය පරිස්සම් කරගන්න විදිය. ඇයි මම පරිස්සම් නොවි දරුව පරිස්සම් වෙලා වැඩක් නැහැනේ? මම පරිස්සම් නොවි රත්තරන් බඩු පරිස්සම් වෙලා වැඩක් නැහැනේ? මම පරිස්සම් නොවි බැංකු පොත් පරිස්සම් කරලා වැඩක් නැහැනේ හේතුව බැංකු පොත් මෙහි අතෑරෙනවනේ. මෙහින් යන මිනිස්සු බැංකු පොත් අරන් යන්නේ නැහැනේ රත්තරන් බඩු පෙට්ටියක දාලා අරන් යන්නේ නැහැනේ. ඇයි? මෙහි ඊටාම ස්වල්ප කාලයක් ඇතුළත අවුරුදු 80ක් වගේ ඊටාම ස්වල්ප කාලයක්. හැබැයි ජීවිතේ මේ වෙනකොටත් අවුරුදු 50ක් පැනලා නම් එයාට ඕන නම් අවුරුදු 85ක් ඉන්න පුළුවන්. හැබැයි ඒ උපරිමය අවමේ ඉතින් මේ පඩිපෙලෙන් බහිනකොට වෙන්න පුළුවන්. ඒක අසුබ කතාවක් නෙමෙයි. ඇයි? ඒක තමයි තා සුන්දර කතාව. ඒක වෙන්න පුළුවන් දෙයක් අපි කියන්නේ. වෙන්න බැරිව නිකන් ඔබව නැති ගන්නවනවා නම් ඔබව බය කරනවා නම් ඒක නම් එච්චර හොඳ නැති කතාවක් කියන්න පුළුවන්. ලෝකේ යථාර්ථවාදී පණිවිඩය තමයි තව ඊටාම ස්වල්ප මොහොතකින් මේ ජීවිතේ ඔබට අතහැරෙන්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්. ඒ මගහැරීමේ බරපතල අවස්ථාව තමයි මේ සියලු දේවල් මගහැරියාම. ඒකත් නෙමෙයි භයානක.
කමන්නේ මගහැරෙනවා කියමුකෝ. ඒ සියලු දේවල් මගහැරිලා නිරේට ගියොත් ඊළඟ උපත හම්බ වෙන්නේ ඔබේ ගෙදරම ඇති කරන බල්ලෙක්ගේ කුසක නම් අපේ ජීවිතේ එහෙම විවෘත වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මොකද උපදින මැරෙන අයගේ සංසාරේ භවයෙන් වැසිලා නිසා අපිට පේන්නේ භවයෙන් වැහිච්ච ජීවිතේ ඔබේ ওই හිත ඔබව ගිහින් ඔබේ ගෙදරම ඇති කරන සුරතල් සතෙක්ගේ කුසේ උපද්දවන්න බැරි නෑ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක ඕනම පැවිද්දෙකුට පවා එහෙමයි. මේ ගිහි අයට නෙමෙයි හාමුදුරුවන්ටත් එහෙමයි. පැවිද්දෙක් හෝ වේවා මේ යුනිෆෝම් එක මත එහෙමත් නැත්නම් මේ සිවුර මත විමුක්තියක් නැහැ. ඒතර පැවිද්දාගේ හිත නිවැරලා නැත්තම් හිත හදාගෙන නැත්තම් භික්ෂුවක් වුණත් අමාරු වැටෙන්න බැරිද? පුළුවන්. එතකොට හිත හදාගන්න එක තමයි බුදු කෙනෙක්ගේ ප්‍රමුඛ පණිවිඩය. එතකොට හිත හදාගන්න ශ්‍රාවකයෙකුට මේ පණිවිඩේ අතිශය චමත්කාර ජනක පණිවිඩයක්. අතිශය සුන්දර පණිවිඩයක්. එතකොට හිත හදාගන්න ශ්‍රාවකයෙක් Tamanගේ ආධ්‍යාත්මය හදාගන්නවා නම් උන්වහන්සේ Tamanව නිවා ගන්න විදිය හරියට පොඩි ළමයෙක්ගේ ඔළුව අත ගාලා කියනවා වගේ ඉලක්කයට කියලා තියෙනවා. මේ ඉලක්කයට කියපු කෙනෙක් කවුරු හරි මේක භාවිතා කරොත් මේක හුරු කළොත් මේක පුහුණු කළොත් මේක ප්‍රැක්ටිස් කරොත් එයා නිවිල යනවා. එයා ඉපදුනාම ආයේ එයා මැරුණාම ආයේ ඉපදෙන්නේ නැහැ. සම්පූර්ණ දුක කෙලවර වෙලා යනවා. එතකොට දුක කෙලවර වෙන පණිවිඩේ කොහෙදද අත්විඳින්න හම්බෙන්නේ? මේ වෙලාවේ අත්විඳින්න පුළුවන්. මේ දැන් අත්විඳින්න පුළුවන්. එතකොට මේ බුදු කෙනෙක් මරණින් එහා පැත්තේ විමුක්තියක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. මේ ධර්මයේ මේ මොහොතේ ඔබට අත්දකින්න පුළුවන්. මේකේ පරිවේශකයත් ඔබ, මේකේ නිරීක්ෂකයත් ඔබ, මේකේ නිගමනකාරයත් ඔබ, මේකේ කවුරුවත් නිගමනකාරයෙක් නැහැ. එතකොට ඒක කොච්චර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂද? කවුරු හරි පිටින් ඉඳලා කියනවා නම් හරි දැන් ඔයා සෝතාපන්නයි කියලා කියනවා නම් ඒකට වඩා කොයිතරම් ප්‍රබල කතාවක්ද? මගේ නිවීම මට ස්ථාවර වෙනවා. මට සංවේදී වෙනවා. මම ධර්මය අවබෝධ කරගෙන නම් ඒක මගේ ඇඟට දැනෙනවා. මගේ නිවීම මට අත්විඳින්න හම්බ වෙනවා. මගේ කැළඹීම අඩු බව මට තේරෙනවා. එතකොට මේ ධර්මයේ තුලින් නිවෙන ශ්‍රාවකයෙකුට ඒ Tamanගේ හදවත නිවා ගන්න එක තමන් කරගන්න ඕන එක. ඒක කාටවත් කරන්න බෑ. කාටවත් කරලා දෙන්නත් බෑ. ඒක තමන් කරගන්න ඕන එක. ඒ නිසා මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ගේ ධර්මය. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ ඔකට ලස්සන කතාවක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා එක හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා මේ ආයුෂ්මතුනි ප්‍රඥාව කියලා එකක් කතා කරනවා. මොකද්ද ප්‍රඥාව කියලා අහනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවන්ගේ උත්තරය තමයි මේ ලෝකේ දුක කියලා එකක් තියෙනවා කියලා දැනගන්න එක ප්‍රඥාව කියනවා. දුකේ ඇතිවීමක් තියෙනවා. දුකේ ඇතිවීමට හේතුව තණ්හාව කියලා දැනගන්න එක ප්‍රඥාව කියනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නැති වෙනවා. ඒ කියන්නේ තණ්හාව නිසා නම් දුක ඇති වෙන්නේ. තණ්හාව නැත්තම් දුක නැහැනේ. තණ්හාව නිරුද්ධ කිරීමෙන් දුක නැති කරන්න පුළුවන් කියලා දැනගන්න එක ප්‍රඥාව කියනවා. මේ දුක නිරුද්ධ කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවා කියලා දැනගන්න එක තමයි ප්‍රඥාව කියනවා. ඒ ප්‍රඥාව කියන්නේ මේ දැනුම ඔස්සේ ලබා ගන්න එකක් නෙමෙයි. සමහරට අකුරු බැරි කෙනෙකුට ප්‍රඥාව හදා ගන්න පුළුවන්. එයාට කියවන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එයාට මේ පණිවිඩය තේරෙන්න පුළුවන්. මේ පණිවිඩය තේරෙනවා නම් සමහර විට එයාට මේ සම්පූර්ණ දුක් කෙලවර කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ කාලේ සමහර වෙලාවට ගෙවල් වල කසල සෝදකයෝ මේ ධර්මය අවබෝධ කරගත්තේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් හොඳයි හාමුදුරුවෝ ඒ කාලේ කසල සෝදකයෝ මේ ධර්මය අවබෝධ කරා නම් ගෙවල් වල වැඩ කරන අය මේ ධර්මය අවබෝධ කරා නම් ගෙවල් වල වැඩකාරකම් කරමින් උයන පිහන ගෙවල් වල වළං හොදන මිනිස්සු මේ ධර්මය අවබෝධ කරා නම් අපිට බැරි අපි හිතනවා මේක දැනුම ඔස්සේ ඇති වෙන දෙයක් කියලා. මේක මහාචාර්යකම් මැත්තේ උපාධි තියෙන එක මැත්තේ ඇති වෙන එකක් කියලා අපි හිතනවා. එහෙම එකක් නැහැ. ඇයි ප්‍රඥාව තේරුවේ කොහොමද? කොහොමද ප්‍රඥාව තේරුවේ? දුක පිළිබඳවත්, දුකේ සමුදය පිළිබඳවත්, දුකේ නිරෝධය පිළිබඳවත්, දුකේ නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් යම් කෙනෙක් දැනගත්තාද එයා එපමණකින් ප්‍රඥාවයි. එතකොට ඒක මේ දැනුමත් එක්ක මේ ලෝකේ සම්බන්ධතාවයක් ඇති වෙන එකක් නෙමෙයි. දැන් මෙහෙම එකක් ඇයි අවශ්‍ය අපිට? මෙහෙම එකක් අවශ්‍ය අපේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න ශ්‍රාවකයෙකුට මෙවැනි පණිවිඩයක් නැත්නම් එයාගේ දුක කෙලවර කරගන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා දැන් මොකද ආයේ විශ්වාසයක් නැහැනේ මෙහෙට එයි කියලා. මේ හිත නම් විශ්වාස කරන්න බෑපා. මේ හිත තමයි ඔබව නිරේට ගිහින් අතාරින්නේ. මේ හිත තමයි ඔබව പ്രേත ලෝකෙට ගිහින් අතාරින්නේ.
මේ හිත තමයි ඔබ සතර අපායට ගින් අතාරිනු. මේ හිතම තමයි මේ මනුස්ස ලෝකේ ආයේ උපතක් හදලා දුන්නේ. ඒ උපතක් හදලා දුන්න වෙලාවක හේතුඵල ටිකක් ගැලපුණා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මීය උණුසුම ලබන්න. එතකොට මේ ධර්මීය උණුසුමත් ලැබලා යම් කෙනෙක් බුද්ධ පූජා තියදී ඉන්නවනම්, gedara තියෙන පැන් වීදුරුවක් විතරයි නා. gedara බුදු පහන තියෙන තැන පැන් වීදුරුවක් තියලා යා විමුක්තියක් ප්‍රාර්ථනවා නම් ඒක පින්වත්නි බෙහෙත් තුණ්ඩුව දුන්නට පස්සේ බෙහෙත් තුණ්ඩුව බිත්තියේ ගහගෙන වැඳ වැඳ ලෙඩේ සුවපත් වේවා කියලා හිතනවා වගේ වැඩක්. බෙහෙත් තුණ්ඩුව දුන්නාම එයා මොකද කරන්න ඕන? ඒ බෙහෙත් තුණ්ඩුව අරගෙන ගිහින් අර පත එකට හිඳවලා ඒ බෙහෙත බොන්න ඕන. ඒ බෙහෙත බිව්වහම එයා සුවපත් වෙනවා. එතකොට බෙහෙත් ටික බොන්නේ නැතුව අනේ මේ බෙහෙත් තුණ්ඩුව බොන තරම් වටිනා එකක්ද කියලා බිත්තියේ ගහගෙන වැඳ වැඳ ඉඳලා හරියනවද? හරියන්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක්ගේ ධර්මය පාවිච්චි කරන්න ඕන එක. උන්වහන්සේ කියන්නේ මහණෙනි මම වෛද්‍යවරයෙක් කියනවා. ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් සල්ලක්කත්ත කියලා. සල්ලක්කත්ත කියලා කියන්නේ ශල්‍ය වෛද්‍යවරයා කියන එක. ඒතර බුදුවරු මේ ශල්‍ය වෛද්‍යවරයා කියන්නේ අර බුදුවරු මේ ඔය ඔපරේෂන් කරන කටයුත්ත කරා කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ජීවිතයේ තියෙන ශල්‍ය වෛද්‍යවරයෙකුට ආවේනික ලක්ෂණයක් හේතුව Tamanගේ ඇතුලේ තියෙන කෙලෙස් හුල් ටික කපලා කෙලෙස් හුල් නැමැති පිළිකාව කපලා අයින් කරලා දාලා සදාකාලිකවම සුවය හදලා දුන්න නිසා සල්ලක්කත්ත කියලා කියනවා. ඒතකොට තමන්ව ගවේෂණය කරනවා නම් මට මේක ඊටාම ගැඹුරින් කතා කරන්න පුළුවන්. කියන්න පුළුවන් ඔබට අවශ්‍ය නම්. සමහර කෙනෙකුට තේරෙන්න පුළුවන්. සමහර කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. නොතේරෙනවනම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව ඇයි තමන්ගේ ප්‍රඥාවේ හැටියටනේ මේක වැටහෙන්නේ. ඒතකොට තමන්ගේ ප්‍රඥාවේ හැටියට නම් වැටෙන්නේ යාගේ ප්‍රඥාව වැඩිලා නෑ. ඉක්මනට ප්‍රඥාව දියුණු කරගන්න ධර්මඥානය තුළින් පර්යාප්තිය පිළිබඳවත් ප්‍රතිවේදයේ පිළිබඳවත් ප්‍රතිපත්තිය පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් හදාගන්න ඕන බුද්ධ පූජා ගාථා ටික කියන ගම. ඒතකොට එයා හිතාගෙන ඉන්නේ බුද්ධ පූජා ගාථා ටික ඇස්සේ නිවීම නම් බුද්ධ පූජා ටික ගාථා ටික ඇස්සේ අපිට ලොකු දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒ මොහොතේ යම් අති සුවයක් සනීපයක් තියෙන්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේ විදියට බුද්ධ පූජාදී වත් පිළිවිත් ඉතා වැදගත් දෙයක්. ඒක නරක නෑ. වෙනදට වඩා හොඳට බුද්ධ පූජාව තියන්න අද. ඒක හොඳ දෙයක්. වෙනදට වඩා හොඳට පැන් වීදුරුවක් තියන්න ජීවමාන සංඥාවෙන්. ඒක නරක නෑ. හැබැයි එයාගේ ජීවිතේ මේ ධර්මයේ පාවිච්චි කිරීමක් නැත්තම්, මේ ධර්මයේ පානය කිරීමක් නැත්තම්, මේ ධර්මයේ තුලින් Tamanගේ හදවත ගිනි තියාගෙන නැත්තම්, හදවත ගිනි තියන්න ඕන ධර්මයේ. ඒක ඔකට ලස්සන දේශනාවක් අර සුන්දරිකා සූත්‍රයේ තියෙනවා. මහන්නේ අර සුන්දරිකා ගඟේ ගිනි දෙවියෝ පුදන මිනිහෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා අහනවනේ මේ මම මේ ගෙනාවේ මේ අවශේෂ භාගය ඔබ වහන්සේට දෙන්නයි. මොකද ගිනි දෙවියොන්ට පුදලා ඒගොල්ලෝ ධනවත් අය අද ඉන්න මිනිස්සු වගේ නෙමෙයි. එයා එක පැත්තකින් රත්තරන් පැන් කෙන්ඩියක් එක අතින් අරගෙන අනිත් අතෙන් රත්තරන් තැටියක් අරගෙන ගිනි දෙවියෝ පුදලා ඉතුරු වෙනවනේ කෑම. ඒ කෑම ටික තමයි බුදුහා මේ එන්නේ කාට හරි දෙන්න බමුණෙකුට. බමුණෙකුට කණ්ඩ දීලා තමයි යා හිමීට ගඟට බහැලා පව හොදලා අරින්නේ. උග්‍ර බ්‍රාහ්මණ සම්ප්‍රදායට බර වෙච්ච මිනිහෙක් හරි ධනවත් මිනිහෙක්. එයා හිමීට ඇවිදගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දකින්නවා. දැක්කම උන්වහන්සේ ඔළුව හරවලා බලනකොට දැනගන්නවා අපෝ බමුණෙක් නෙමෙයි මේ පැවිද්දෙක්නේ. පැවිද්දොන්ට මේ අපේ අවශේෂ භාගය දෙන්න හොඳ නැහැ කියලා තමයි එයා කෙලීම බුදුරජාණන් වහන්සේ ළඟින් හැරිලා යනකොට උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. ඇයි ඉතින්? එන එකත් Tamanගේ වැඩක් යනවා නම් ඒත් කීයෙන් කමන්නේ. යනකොට යන්න අඩි දෙකක් විතර ගිහින් එයාට හිතුණා නෑ කියන්න බෑනේ. මේ සිවුරු මේ හිස මුඩු කරගත්ත බමුණොත් ඉන්න පුළුවන්. කෝකටත් අහන්න ඕන කුලේ මොකද්ද කියලා ළඟට ගිහින් ඇහුවා. මේ බවතාගේ කුලේ දැනගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒතර උන්වහන්සේ කිව්වා කුලේ ගැන අහන්න එපා කිව්වා. චරණේ ගැන අහන්න කිව්වා. කුලේ කියන්නේ මහා බොළඳ තත්වයක් කිව්වා. කුලේ ගැන අහන්න එපා කිව්වා චරණේ ගැන අහන්න කිව්වා. මොකද චරණයෙන් උසස් නම් එයාගේ මේ මම ඔච්චරලා බලාගෙන හිටියේ ඔයාගේ ඉන්නක් පත්තු කරගෙන වටේට කැරකි කරාපු දේ කිව්වා. අනේ අපි නම් ওই වගේ ගිනි තියන්නේ නැහැ කිව්වා. අපි නම් ওই වගේ ගින්දර පත්තු කරන්නේ නැහැ කිව්වා. මම නම් Tamanගේ හදවත ගිනි තියා ගන්නවා කිව්වා. ඒතර මේක වැරදි විදියට අල්ලන්න එපා. හදවත ගිනි තියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව නැමැති ගින්නේ හදවතේ පත්තු කරගත්තාම හදවතේ තියෙන රොඩු පිච්චෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව නැමැති ගින්න Tamanගේ හෘද සාක්ෂිය දල්ව ගත්තාම කෙලෙස් නැමැති මහා රොඩු ටික ගිනි ගන්න පටන් ගන්නවා. ඒ රොඩු ටික ගිනි ගන්නකොට Tamanගේ හිත නිකලෙස් වෙනවා.
දැන් ඔබ ලෑස්ති පිට ඉන්නේ මේක වතුරට බහැලා පව් හොදලා අරින්න නේද කියලා ඇහුවා. ඔව් කිව්වා. අද නම් කියයි හරි ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. මම මේ බමුණෙක්ද කියලා බලන්න ආවේ කියලා හැරිලා යන්නේ නැද්ද? යනවා බලන්න මේ මිනිසුන්ගේ තියෙන විශිෂ්ට ප්‍රඥාව. එයා අහනවා බුදුහාරුන්ට කන් දෙනවා. උන්වහන්සේ කියනවා මේ මම බලා දැන් ඔයා ගින්නට මේ අන්තිමටම වතුරට බහැලා පව් හොදලා අරින්න නේද හදන්නේ කියලා අහනවා. ඔව් කියනවා. අනේ අපි නම් ඔහොම පව් හොදන්නේ නැහැ කියනවා. මේ සීතලේ පාන්දර සුන්දරිකා ගඟට බහැලා මොන පව් හේදීමක්ද කියලා අහනවා. අපි නම් ওই වගේව කරන්නේ නැහැ කියනවා. හොඳයි ඔබ වහන්සේ මොකද්ද කරන්නේ කියලා අහනවා. අපි නම් මේ සුන්දරිකා ගඟ වගේ කියනවා මේ ධර්මයේ. මේ ගඟට බහින තොටුපොළ තමයි සීලය කියනවා. සීලය කියන තොටුපොළෙන් මේ ගඟට බැස්සහම තෙමින් නැතුව ඒ ගොඩ වෙන්න පුළුවන් කියනවා. දැන් ඔය තෙමි ගොඩට එන්නනේ හදන්නේ කියනවා. ඒතර මේ මනුස්සයර මේ කතාව තේරුණා. එයා ටික කාලයයි ගියේ. එයා ධර්මය අවබෝධ කරගත්තා. එතකොට අපට තේරෙනවා Tamanගේ හදවත ප්‍රඥාවෙන් පත්තු කරගත්තාම Tamanගේ තියෙන රොඩු පිච්චෙන්න පටන් ගන්නවා. අද ඉන්න ගොඩාක් දෙනෙක් මාන්නක්කාරයි. ඒ මාන්නක්කාර මිනිසුන්ට පුහු මාන්නයක් තියෙනවා. ඒ පුහු මාන්නක්කාරකම නිසා මේ ධර්මය අහුවෙන්නේ නැහැ. පැවිද්දෙකුට පවා එහෙමයි. ඒ පුහු මාන්නේ ජීවිත මදයෙන්, යෞවන මදයෙන්, ආරෝග්‍ය මදයෙන්, ස්ත්‍රී මදයෙන්, පුරුෂ මදයෙන්, ආර්ථික මදයෙන් ස්වල්ප දෙයක් තියෙන එක නිසා එයා ලොකු දෙයක් විදියට හිතනවා. ඔය ලොකු දේ ළඟදී අතහැරෙනවනේ. ඒකට ලොකු කාලයක් නැහනේ. අද රාත්‍රිය වෙන්න පුළුවන් නේ. එතකොට ඒවා පරිහරණය කරගෙන ඉතා සැප පහසු ජීවිතයක් ගෙවන එකට බුදුදහම විරුද්ධ නැහැ. ඉතා සුව පහසු ජීවිතයක් ගෙවන්න ඕන. වැරහැලි ඇඳගෙන ඉන්න කියලා නැහැ. හොඳට කාලා බීලා ඉන්න ඕන. හැබැයි අද රාත්‍රියේ වුණත් මේ ජීවිතය අතහැරුණොත් අතහරින්න පුළුවන් හිතක් හදාගන්න. ඒ හිත හදන්නේ ධර්මය. ඒ හිත වෙන දෙයකට හදන්න බෑ. ඒ හිත හදලා දෙන්නේ ධර්මය. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ නම් ඔය හිතන තරම් රස එකක් නෙමෙයි. මේ ජීවිතේ රහ නැහැ එච්චර. මේ රස නැති ජීවිතේ ඕනෑම වෙලාවක ඔබට අතහැරුණොත් අතහැරෙන්න පුළුවන් සනීප ජීවිතයක් හදන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ ජීවිතයේ මේ තවත් මේ අපේ ප්‍රපංච ලෝකයකට විවෘත වෙන්නේ උන්වහන්සේ මතක් කරනවා හයේ කාරණා හයක් දැනගන්න ඕන කියලා. එතකොට හයේ කාරණා හයක් දැනගත්තාම යන්නේ කෙලස් වෙනවා. එතකොට බලන්න ත්‍රිපිටකයේ ගොඩක් ඒවා ඕනේ නැහනේ. කෙනෙක් හිතාන ඉනවා එහෙනම් අනේ අපිට ඉතින් දහම් දැනුම් මදි වෙන්න ඇති. එහෙනම් ත්‍රිපිටකයේ කියවමු කියලා එයා ත්‍රිපිටකයේ කියවනවා. ඊට පස්සේ කියවගෙන යනකොට මාන්නක්කාරකමක් එන්නේ. හේතුව තමයි මට දහම් දැනුම තියෙනවා කියන මාන්නේ ඉන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි මේ හයේ කාරණා හයක් තියෙනවා. ඔක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චක්ක සූත්‍රේ. හයේ කොටස් හයක් ගැන හදාලා දේශනාව. මේ එක දේශනාවකින් සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනෙකුට. ඉතින් ඒක හරිනේ පින්වත්නි පළවෙනි බුද්ධ දේශනාවයි, ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයයි දෙවෙනි දේශනාවයි කරනකොට 5 නමක් රහත් වුණා. සූත්‍ර දෙකයිනේ. ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා දෙවෙනි දේශනාව අනාත්ම ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ කියනකොට පළවෙනි රහතන් වහන්සේලා 5 නම බිහි වුණා. එතකොට ඒකෙන්ම තේරෙනව නේද ත්‍රිපිටකය ගැන සම්පූර්ණයෙන්ම කියවලා දැනුමක් ඕනේ නැහැ නිකලෙස් වෙන්න කියලා. අද තියෙන්නේ මිනිසුන්ට දහම් දැනුමක් තියෙනවා. හැබැයි ඒ දහම් දැනුම පානය කරන්නේ ජීවිතයට ගලප ගන්නේ නැහැ. එතකොට උන්වහන්සේ මතක් කරනවා මේක හරිම ලස්සනට. උන්වහන්සේ මතක් කරනවා මේ හයේ කොටස් 6 දැනගන්න. මේක එක එක විදියට කියන්න පුළුවන්. නානා පරයයන් කියන්න පුළුවන්. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මේ හයේ කොටස් 6 දැනගත්තාම යා නිකලෙස් වෙනවා කියන මොනවද හයේ කොටස්? අජ්ජත්තිකානි වේදිතබ්බානි. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන 6 දැනගන්න ඕනේ. ඊට පස්සේ බාහිරානි වේදිතබ්බානි. බාහිර කාය 6ක් දැනගන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා විඥාන කාය 6ක් දැනගන්න ඕනේ. විඥාන කාය වේදිතබ්බානි. ඔන්න ওই ටික තමයි දැනගන්න ඕනේ. විඥාන කාය 6ක් දැනගන්නවා. ඊට පස්සේ ස්පර්ශ කාය 6කුත් දැනගන්න ඕනේ. ස්පර්ශ කාය 6ක් දැනගන්නවා. වේදනා කාය 6ක් දැනගන්න ඕනේ. ඊට පස්සේ තණ්හා කාය 6ක් දැනගන්න ඕනේ. මොකද තණ්හාව නිසානේ දුක හැදෙන්නේ.
දැන් අපි කියවනේ දුක දැනගන්න ඕන දුකට හේතුව තණ්හාව කියලා අර දේශනාවේ පටන් ගද්දි කිව්වේ. ප්‍රඥාව කියන්නේ ඒකටනේ. දැන් ප්‍රඥාවන්තයෙක් මේක දැනගෙන ඔන්න මේක දැනගෙන ධර්මයට එනවා. ඒ ධර්මයට ආවම යා මේ විදිහට කල්පනා කරන්න ඕන. මොකද මේ දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කරාම දුකත් නැති වෙනවා නම් එහෙමනම් යා ගොඩක් දැනගන්න ඕනේ නේද තණ්හාව ගැන තණ්හාව ගැට ගැහෙන විදියත්. ඇයි දුකට හේතුව තණ්හාව නම් දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කිරීමෙන් දුකත් නැති වෙනවා නම් එහෙමනම් එයා තණ්හාව ගැන හරියට දැනගත්තාම එයා මේ සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න ඕන. ඒකෙදි උන්වහන්සේ මතක් කරනවා ආධ්‍යාත්මික ආයතන 6 දැන. මොනවද ආධ්‍යාත්මික ආයතන 6? මොනවද ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ? දැන් මේ දේශනාව තුළින් ඔබට පුළුවන් මේ ධර්මයට විවෘත වෙන්න. ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ මෙන්න මේ ටිකට. දැන් බලන්න මේ සම්පූර්ණයෙන්ම Taman ගැන නේද මේ කතාව කියන්නේ. ඇයි Tamanව ලිහෙනකොට ධර්මයේ තුලින් නැගී හිටිනවනේ. එහෙම නැතුව පින්වත්නි ලෝකේම රහත් වුණත් අපිට වැඩක් නැහැ. ලෝකේම සෝතාපන්න වුණත් අපිට වැඩක් නැහැ. ඇයි? ඒ කියන්නේ මම සෝතාපන්නද කියන එකනේ වැදගත්ම දේ. ඒ නිසා ලෝකේම සෝතාපන්න වුණත් ලෝකේම රහත් වුණත් ලෝකේම නිකලෙස් වුණත් ආය අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඔය රහත් වුණා කියන සෝතාපන්න වුණා කියන මම දැන් සකුරුදාගාමි කියන මම දැන් අනාගාමි කියන කෙනෙක් අනේ ඉතින් අනාගාමි වුණා. අපිට මොකද? ඒ අනාගාමීකම කියන්නේ Tamanගේ පුද්ගලික දෙයක් නේ. අතිශය පුද්ගලිකයි අනාගාමීකම. ඒතර සෝවාන් වුණා කියන එක යාට පුද්ගලික දෙයක්. මොකද එයා සෝවාන් වුණා කියලා මම සාදු කියලා පිළිගත්තාම මමත් සෝවාන් වෙනවා නම් අනේ අපිත් අනුමෝදන් වෙමු. ඇයි එයා සෝවාන් කියලා පිළිගත්තාම මම නිවෙනවනේ. එහෙම කන්නේ. එයා සෝවාන් නම් ඒක එයාගේ එකක්. දැන් ඔය අපෙන් ගොඩාක් මිනිස්සු අහනවා හාඳුරනේ දැන් අහවල් කෙනා කියනවා සෝවාන් කියලා. ඇත්තද? ඉතින් අපිට මොකද? ඇයි එයා සෝවාන් වුණාට මං සෝවාන් වෙන්නේ නැහැ නේ? ඒක පිළිගත්තාම. දැන් ඔය ලංකාවේ බුදුහාරෝ පහළ වුණා කියලා ලොකු කතාවක් ලංකාවේ තියෙනවා දැන්. කුරුණෑගල පැත්තේ තමයි බුදුහාරෝ පහළ වුණේ. ඉතින් ඔය කුරුණෑගල පැත්තේ පහළ වුණා කියලා මිනිස්සු බස් අරගෙන යනවා කුරුණෑගලට. බුදුහාරෝ පහළ වෙච්ච තැන දකින්න. පින්වත්නි බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන නොමේරු කල්පනාව බුදු කෙනෙක් පහළ වුණු තැනද වැදගත්. ඒ සුන්දර ධර්මයේද වැදගත්. ඒ සුන්දර ධර්මයේ වැදගත්. ධර්මයේ මගහැරින් නැද්ද අර සංස්කෘතික කාරණා හොයන්න ගියාම. හරි බුදුහාමුදුරුවෝ ලංකාවෙම පහළ වුණා කියලා කියමුකෝ අපි. හරි ලංකාවෙමයි පහළ වෙලා තියෙන්නේ. දැන් ඕක පිළිගත්තා කියලා මම නිකලෙස් වෙනවද? අපිට තියෙන්නේ මහා පොඩි ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව මෝරලා නැහැ. අපේ ප්‍රඥාව බෝධි පූජා කවි ටිකකට හිර වෙලා. අපේ ප්‍රඥාව බුද්ධ පූජා කවි ටිකකට හිර වෙලා. අපේ ප්‍රඥාව බෝධිය වටේ කැරකිලා පැන්කලයක් වක් කරන තැනක හිර වෙලා. අපේ ප්‍රඥාව අර පාවිච්චියට ගන්න බැරි රෙදි කෑලි එකතු කර මහන කොඩි වැලකට හිර වෙලා. අපේ ප්‍රඥාව පැන් වීදුරුවකට හිර වෙලා. ඒ ටික ඔක්කොම කරන ගමන් මේ ධර්මයක් මේ ටික දැනගත්තේ නැත්තම් මොනවද දැනගත්තේ මේ හයක් ගැන කිව්වේ මේ ටික දැනගත්තේ නැත්තම් ලංකාවේ නෙමෙයි අපේ ගෙදරමයි බුදුහාර පහළ වුණේ කියලා කිව්වත් අපිට වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? ඉතින් බුදුහාර පහළ වෙන තැනක පහළ වුණාවි. අපිට වැදගත් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නේද? එතකොට මේ ධර්මයේ වැදගත් වෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ පහළ වුණා කියන කාරණියත් වැදගත් නැහැ කියලා අපි කියන්නේ. ඒකේ වැදගත්කම ස්වල්පයි නේද? පොඩ්ඩයි නේද ඒක වටින්නේ. ධර්මයත් එක ගත්තාම. එතකොට කවුරු හරි පුද්ගලයෙක් අල්ලනවා නම් එයාගේ මෝරපු නැති ප්‍රඥාවක ස්වභාවය නේද පෙන්වන්නේ. පුද්ගලියව අල්ලගන්නේ. ඔය දේශපාලකයෝ උනත්. දැන් දේශපාලකයෙක්ගේ චරිතය අල්ල ගන්නවා පුද්ගලිකව. එයා මෙහෙමයි, එයාගේ පරම්පරාව මෙහෙමයි, එයාගේ අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙම ඕනෙම ඉද කතා කරන්නේ. කවුරුවත් කතා කරනවද? නෑ, කමන්නේ. මිනිහාගේ පරම්පරාව වැඩන්නේ. ওই මිනිහා කියන දේශපාලන දර්ශනීය මොකද්ද? අන්නේ එයා ටිකක් ඔළුව තියෙන මිනිහෙක්. ඒකෙන් මොනතරම් යහපතක් වේද? අන්න ඒ ටික හොඳයි. ඒ කියන්නේ මම මේ දේශපාලනයක් ගැන නෙමෙයි කියන්නේ, මේක වෙන කතාවක් මම මේ කියන්නේ. එතකොට පුද්ගලයෙක් චරිතයක් අල්ල ගන්නවා නම් බාහිර පෙනුම නම් අල්ලගෙන තියෙන්නේ ඒ බාහිර පෙනුම අදාළ දෙයක් නෙමෙයි. එයාගේ සුන්දර පණිවිඩය ගැන අහන්න එපාය. ඒතර අද ඉන්නවා ලංකාවේ කොටසක් පුදුම තරම් අතීත කාමයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හරි කමක් නැහැ අපේ කෙනෙක් කියලා ලේබල් එකක් ගහන සතුටු වෙන මහා බොළඳ අදහස් ටිකක් තියෙන්නේ.
බුදුහාරු පහළ වෙච්ච තැනක පහළ වුණාවේ. හැබැයි උන්වහන්සේ පහළ වෙලා ඉවරයි. පිරිනිවිලත් ඉවරයි. නමුත් ඒ ධර්මය අපි අතර තියෙන නිසා සතුටු වෙන්න පින්වත්නි. උන්වහන්සේ කුරුණෑගල බැරි නම් කොහේ හරි කමන්නේ පහළ වුණාවේ. උන්වහන්සේ පහළ වෙච්ච තැන අපිට වැදගත් නෑ. ලංකාවේ මිනිසුන්ට හරියට අතීත කාමයක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාරු හරි කමන්නේ අපේ කෙනෙක් කියලා කිව්වොත් එයාට තියෙනවා පොඩි උත්තේජනයක්. ඒ නිසා පින්වත්නි ඔය බුදුහාමුදුරුව අපේ කෙනෙක් අපේ තමයි පහළ වුණේ අපේ ගෙවල් පැත්තේ තමයි පහළ වුණේ කිය ඉඳලා ළඟදි මැරුණාට පස්සේ එයා නිරියට යනවා. හැබැයි මේ ධර්මයේ අල්ලගත්තොත් පියවරක් ගානේ පින්වත්නි යා නිවීම පැත්තට විසි වෙනවා. පුද්ගලයව අල්ලගත්තොත් පියවරක් ගානේ යා පිටිපස්සට විසි වෙනවා. ඒ කියන්නේ සංසාරයට විසි වෙනවා. සංසාරයට නම් විසි වෙන්න එපා. මේ දුකේ කෙලවරක් නැහැ පින්වත්නි. මේ දුක හමාර වෙන තැනක් පේන්නේ නැහැ. මේ ධර්මී මුණ නොගැහුණා නම් උන්වහන්සේ කියනවා මහණෙනි මට මේ ලෝකේ කඩා වැටෙන දවස කියන්න පුළුවන් කියනවා. මහණෙනි මේ පෘථුවිය අලු වෙලා යන දවස මට හරියට කියන්න පුළුවන් කියනවා. මහණෙනි මේ පෘථුවිය දැවිච්ච තැනක්වත් හොයන්න බැරුව විනාශ වෙන දවස් මං හරියට කියන්නම් කියනවා. හැබැයි මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ යන සංසාරේ කෙලවරක් මට පේන්නේ නැහැ කියනවා. මේ සත්‍යයගේ කෙලවරක් නම් මට පේන්නේ නැහැ කියනවා. එහෙම එකක් මේ සංසාරේ අපිට මේ ධර්මය ඇහුණට මේ ධර්මේ නැති වුණොත් අපිටත් දෙවියොන්ට කී ඉන්න වෙන්නේ උඩ බලාගෙන. ඒගොල්ලන්ට ධර්මයක් නැහැ නේ පින්වත්නි. මං කියන්නේ දේවවාදී ආගම් බොහෝමයකට ධර්මයක් නැහැ. ඒගොල්ලෝ මේ උඩ බලාන කී ඉන්නව නොපෙනෙන කෙනෙකුට. ඒගොල්ලෝ යාඥා කරනවා. එක්කෝ ඒගොල්ලෝ කරනවා මේ මැවුමාදේ කියනකොට මේ අල්ලගන්න එපා මේ ක්‍රිස්තියානි කතෝලික සම්භවය ගැනම. මේ මං කියන්නේ ඒගොල්ලන්ට ගැන්වීම් වල මොන හරි ආචාර ධර්ම ඇති මැවුමාදේනේ ලෝකේ තියෙන්නේ. බ්‍රාහ්මණවාදෙත් මැවුමාදේ තියෙන. එක්කෝ ඊශ්වර නිර්මාණවාදී. එක්කෝ මහා බ්‍රහ්මයා මැවුවා කියනවා. එක්කෝ ਸਰව බලධාරී දෙවි කෙනෙක් මැවුවා කියනවා. පිරිමි කෙනා මවලා එයාගේ ඉලෑටයක් මරගෙන ගෑනු කෙනා මැවුවා කියනවා. ඊට පස්සේ ඒ මැවිල්ල ගැන ඒගොල්ලෝ දිගට කතාන්දර කියනවා. එතකොට ඒගොල්ලන්ට ඒ කතාන්දරයට වඩා වැඩියෙන් මොකක්වත් තියනවද? මොකක්වත් නැහැ. ඒගොල්ලන්ට තියෙන හුදු කතාන්දරේ විතරයි. අපිට තියෙනවනේ මාව ගවේෂණය කරන ඊටාම සියුම් මනෝභාවයන් පිළිබඳව කතා කරපු සුන්දර ධර්මයක්. අද මනෝවිද්‍යාව ගැන ඉහළටම ගියපු මහාචාර්යවරයෙක් පවා මේ වචන දෙකෙන් තුنين කොහොමද මෙච්චර මානසික විශ්ලේෂණයක් කරේ කියලා විස්මයටපත් වෙනවා. අද මෙච්චර දියුණු ලෝකයටවත් මනස ගැන මෙහෙම විශ්ලේෂණය කරගන්න බෑනේ. ප්‍රපංච ලෝකයේ ගැට ගැහෙන විදිය, වේදනාව කියන්නේ මොකක්ද? තණ්හාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ මොකක්ද? මේ සම්පූර්ණ අතීතයට මේ සිතුවිලි ගොඩ නැගෙන්නේ කොහොමද? අනාගතයට සිතුවිලි ගොඩ නැගෙන්නේ කොහොමද? මේ සිතුවිලි වලින් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ශ්‍රාවකෙක් විදියට නැවත උපතක් කරා නොයන විදියට අනුසයත් ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා ඉලක්කෙට කියලා තියෙනවා. ඉලක්කෙට හරියටම කියලා තියෙනවා. ඒක ගමේ කතාවෙන් කිව්වොත් ටක්කෙටම කියලා තියෙනවා. එහෙම නෑ කියලා කියන්න බෑ. දැන් බලන්න උන්වහන්සේ කියනවා ආධ්‍යාත්මික ආයතන 6 දැනගන්න ඕන. මොනවද ආධ්‍යාත්මික ආයතන 6? ඔන්න මේ ටික හොඳට දැනගන්න. වෙන ඔක්කොම මම කියන්නේ මේ ධර්මයේ තුල සියලු ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. තමයි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 දැනගන්න ඕන. හේතුව ඇස නිසාමයි මේ රාගය ඇති වෙන්නේ. කන නිසාමයි ද්වේෂය ඇති වෙන්නේ, මෝහය ඇති වෙන්නේ. අකුසල් වැඩෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6 නිසා නෙමෙයිද? මේ ආයතන 6 ගැන එයා දැනගන්න ඕනේ. එතකොට ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 දැනගන්න ඕනේ. ඔන්නේ 6 යා තේරුම් ගන්නවා. ඒක මට මේ පැයින් මේ දේශනාව කරන්න බෑ. නමුත් එයා ඔන්න දැනගන්න ඕන දේ මේ ටික දැනගත්තාම නිකලෙස් වෙනවා කියලා හරි දැනගන්නකෝ. ඒකත් ලොකු දෙයක් නේ. අපි දැන් මෙච්චර කල් එක දේවල් හොයාගෙන ගියාට හරි මේ ටික මම කියන්නේ මේ මගේ කතාවක්ද? නෑ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ හිතේ උපන් ධර්මයේ මේ දේශනාව මට ඕන එකක්ද මම කියන්නේ. නෑ මේක තියෙන්නේ චක්ක සූත්‍රේ. 6 කොටස් 6ක් ගැන වදාළ දෙසු මේක තියෙන්නේ. එතකොට උනාම්සේ කියන ඔන්න අසකන්නාසේ දිවකය මනස පිළිබඳ යා දැනගන්න ඕනේ. ඊට පස්සේ බාහිර ආයතන 6ක් දැනගන්න ඕනේ. මොනවද බාහිර ආයතන 6? ඇසට ගැටෙන රූප, කනට ගැටෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන සිතුවිලි. මෙන්න මේ 6ක් දැනගන්න ඕනේ.
ඇස කන නාසය දිවකය මනස කියන හයක් දැනගන්නවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ධම්ම කියන පොට්ටබ්බ ධම්ම කියන ඒ හයක් දැනගන්නවා. ඒතර මේ ටික දැනගන්න ඕන. මොකද මේ ටිකත් එක්ක තමයි අපේ ලෝකෙ ගැට ගැහෙන්නේ. ඇහැයි රූපයයි කනට ශබ්ද ඇහෙනවා. එතකොට මේ ඔක්කොම අකුලලා කිව්වොත් මේ අපේ ලෝකෙ ගැට ගැහෙන්නේ පින්වත්නි දැකීම මත, ඇසීම මත, දැනීම මත, සිතීම මත. ඔය හතර විතරයි. ඔය හතරට වඩා එකක් තියෙනවා නම් මට කියන්න. දැන් අද මෙච්චර දියුණු වුණාට ඔය හතරට වඩා එකක් තියෙනවා කියලා කාටවත් මේ ධර්මයේ අභියෝග කරන්න පුළුවන්ද? බෑ. ඇයි? උදාහරණ කියනවා මේ ලෝකේ ඇති වෙන සියලු සංවේදතා ඔච්චරයි කියනවා. මොනවාද? එක්ක දැක්කා කියනවා, එක්ක ඇහුණා කියනවා, එක්ක දැනුණා කියනවා, එක්ක හිතුණා කියනවා. ඊට වඩා දෙයක් නැහැ. හිතුණා කියන එක කොච්චර ගැඹීරයිද කියනවනම් බටහිර ලෝකෙට තවමත් අල්ලන්න බෑ. හේතුව තමයි මනස ඉන්ද්‍රියක් විදිහට පිළිගන්නේ නැති නිසා හිතුණා කියන එක පිළිබඳ හිතේ විශ්ලේෂණය පිළිබඳ තේරෙන්නේ නැහැ. හිත ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැනේ. බටහිර විද්‍යාව හැම වෙලාවකම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයිනේ. ඒ කියන්නේ ඇහැට පේන ටික මත තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ නිර්ණායක ඉදිරිපත් වෙන්නේ. එතකොට හිත ඇහැට පේනවද මේ අල්ල ගන්න පුළුවන්ද හිත මෙන්න මෙතන තමයි කියලා? අල්ලන්න බෑ. ඒ නිසා ඒගොල්ලන් තවමත් එහෙම එකක් හොයන්නත් බෑ. තව බොහෝ කාලයක් හොයන්න වෙන්නේ නෑ. හැබැයි හිත ගැන දැනගන්නවා නම් එයාට නතර වෙන්න වෙන්නේ බුදුදහම ළඟ මිසක් වෙන මොකක්වත් ළඟ නතර වුණාට බෑ. බටහිර විද්‍යාවකට හිත අහුවෙන්නේ නැහැ කිසි දවසක. එහෙමනම් හිත ගැන කාට හරි දැනගන්න ඕන නම් එයා මොකද්ද ගවේෂණය කරන්න ඕනේ? එයා බුදුදහම ගවේෂණය කරන්න ඕනේ. මොකද අපි තරම් හිත ගැන දන්නේ නැහැ කවුරුත්. අපි කියන්නේ මම නෙමෙයි. මේ බුදු සමයේ තරම් දන්න කෙනෙක් නැහැ හිත ගැන කවුරුත්. අභිධර්මයේ සම්පූර්ණයෙන් බලන්නකෝ. ධර්මස්කන්ධ 84000න් 42000ක්ම හිත ගැනනේ කතා කරලා තියෙන්නේ. 82000ක් 84000න් 42000ක්. ඒ අතර සූත්‍ර ධර්මවල දැන් මේ අපි කතා කරන චචක්ක සූත්‍රය අයිති වෙන්නේ ඒ 84000න් 42000කට නෙමෙයි. මේක අයිති වෙන්නේ සූත්‍ර වලට. එතකොට බලන්න මේ හිත ගැන මෙච්චර විශ්ලේෂණයක්. මේක හරි පුදුමයිනේ. එතකොට බාහිර ආයතන හයත් එයා දැනගන්න ඕන මොනවද? ඇසට ගැටෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහසක්. මේ ඇඳුම් ඇඳගෙන ඉනකොට පහසක් දැනෙනවා. තවත් කෙනෙක් ඇඟේ ස්පර්ශ වෙනකොට පහසක් දැනෙනවා. ඒ පහස නිසා රාගය ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ටික නිසා නේද ඇතුළේ ක්‍රියාවලිය ඔක්කොම ගැට ගැහෙන්නේ. ඒ ටිකක් දැනගන්න ඕන. ඔන්න 6 කොටස් එයා දෙකක් දැනගත්තා. ඊට පස්සේ පින්නත් ඇස් තිබ්බත් වැඩක් නැහැ, රූප තිබ්බත් වැඩක් නැහැ. කන් තිබ්බත් වැඩක් නැහැ, ශබ්ද තිබ්බත් වැඩක් නැහැ. හේතුව විඥාන කාය හයකුත් දැනගන්න ඕන. ඒකට කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයක් තියෙනවා. ඒ හයක් දැනගන්න ඕන. ඒ හය නිසා තමයි පින්වත්නි ස්පර්ශ වෙන්නේ. ඔය හය නැත්තම් ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකනේ මලමිනි වලට රූපක් තියෙනවා. හොඳට ඇස් දැන් සමහරට ඇස් අරගෙනම මැරුණා කියලා හිතන්නකෝ. ඇසුත් තියෙනවා, රූපක් තියෙනවා. එයාට මොකක්වත් සංවේදනා ඇති වෙන්නේ නැත්තේ ඇයි? දැක්කා, ඇහුණා, දැනුණා, හිතුණා කියන ඒවා ඇති වෙන්නේ නැත්තේ ඇයි? ඇති වෙන්නේ නැත්තේ විඥාන කාය නැහැනේ. ඇස නිසා ඇති වෙනවා චක්කු විඥානය. ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය ඇති වෙලා ඒ තුන එකතු වුණාම ඒ තුන එකතු වෙනවා. ඒ තුන එකතු වෙච්ච නැත්තම් මේ ලෝකය කියලා එකක් අපිට දැනෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. අපි මවාගෙන ඉන්න ලෝකේ අපිට පේන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකෙ මැවෙන්නේ. ලෝකෙ මැවෙන්නේ ඒකයි. මේ ලෝකෙ මැවෙන එක ඇත්තම එකක් නෙමෙයි පින්වත්නි. ඒක සම්මුතියක්. ඔළුවට හදාගත්ත සංඥාවක්. ඒ නිසා තමයි පොඩි කාලේ පොඩි ළමයෙකුට ඒ සංඥාව කවන්නේ අම්මා කෙනෙක්. ඒක කවන්න ඕන. පුතා මේ අම්මා කෝ අම්මට hina වෙන්න, කෝ අම්මත් එක්ක කතා කරන්න කී අර අම්මා කියන එක ඔළුවට දානව නේද? එතකොට එයාගේ ඔළුවේ සංඥාවක් හැදෙනව නේද අම්මා කියලා එක. එතකොට මේ අම්මා කියන එක ඇත්තම කතාවක්ද? මම්මි කියන එක ගැඹුරුයි. අම්මා කියන එක ඇත්ත එකක් නෙමෙයි. හේතුව එයාගේ ඇත්තම අම්මා නොවෙන්නත් පුළුවන් නේ. එතකොට මේ හදාගත්ත සංඥාවට අනුව ඔළුවේ හැප්පෙනවා අම්මා කියලා සංඥාව. ඒකට අනුව ගලපනවා එළියේ ඉන්න අම්මා. ගැලපෙනවා නම් හරි. ආයේ මගේ අම්මා. ගැලපෙන්නේ නැත්තම් මගේ අම්මා නෙමෙයි. එතකොට ඔබට තේරෙනව නේද මේ ලෝකේ ඇත්තම එකක් නෙමෙයි. මේ ලෝකේ සම්පූර්ණ මිත්‍යාවක් කියලා තේරෙනව නේද? මේ ලෝකේ ඇත්ත එකක් නෙමෙයි. මේ ලෝකේ මිත්‍යාවක් පින්වත්නි. මේ ලෝකේ සම්පූර්ණයෙන් මිත්‍යාව. ඒ මිත්‍යාව කියන එක තේරෙන්නේ නැහැ මෙහෙම නිකන් බණක් ඇහුවට. මේක හොඳට බලනකොට තේරෙනවා අනේ මහ පුහුම මිත්‍යාවක් තියෙන්නේ. සංස්කාර ටිකක් ඇති වෙලා නැති වෙලා යamak තියෙන මේක ඇති කිසි දෙයක් නැහැ කියලා තේරෙනවා. අන්න එහෙම තේරුණාට පස්සේ එයාගේ සියලු සංස්කාර සමනය වෙනවා.
ඒ සියලු සංස්කාරවල ඇත්ත එක තේරුම් ගන්නවනේ. එතකොට සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ එහෙම තියෙන්නේ. සියලු සංස්කාර සමනය වෙනවා. සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාර සමනය වුණාම එයා තුල නොයල්මක් ඇති වෙනවා. විරාගයක් මතුවෙනවා. විරාගයක් මතු වුණ තැන නිර්වේදයක් මතු වෙනවා. නිර්වේදයක් මතු වුණ තැන විරාගයක් ඇති වෙනවා. විරාගයක් මතු වෙච්ච තැන විරාගය කියන්නේ නොයල්මට. නිර්වේදය කියන්නේ කලකිරීමට. તો නිර්වේදය කියන්නේ මේ අපේ කලකිරීම නෙමෙයි අල්ලන්න එපා එහෙම. අපිට ඇති වෙනවනේ කලකිරීමක්. නිකන් දරුවා කෝල් කරේ නැතුණාම කලකිරෙනවා. එහෙම එකක් නෙමෙයි මේ කලකිරීම. දැන් මේ අතර මේ වචනෙට දෙන්න අර්ථයක් නැහැ පින්වත්නි. මේ නිර්වේදය කියන එකට වචනයක් නැහැ මට නම්. හේතුව තමයි කලකිරීම කියලා ගන්න බෑ. කලකිරීම කියනකොට මිනිස්සු හිතන්නේ අපෝ බුදුදහම කලකිරෙන ඕක හරියට ගියොත් කියලා. එහෙම එකක් නෙමෙයි. අර දරුවා කතා නොකරාම දරුවා ෆෝන් එකට ආන්සර් කරේ නැති වුණාම ඇති වෙනව නේද කලකිරීම. අනේ දැන් මං එපා වෙලාද කොයිද කියලා. එහෙම එකක් නෙමෙයි. මේ ලෝකේ යථාභූත ඥාන දර්ශනීය නිසා ඇත්තම කතාව. ඇයි ඇත්තම කතාව කියන්නේ මොකද්ද? මේ ලෝකේ මායාවක් මේකේ මොකක්වත් නැහැ. මම හදාගත්ත සංකල්ප ටිකක් තමයි මේ මම කියලා ඔළුවේ හැප්පෙන්නේ. ඇත්ත කතාවක් නැහැ කියලා එයා දැනගත්තාම එයා තුල නිර්වේදයක් හට ගන්නවා. කලකිරීමක්. එයාට ඇත්ත මේ මවාගත් එකක් නේද කියලා. ඒ මවාගත් එකක් තුල එයාට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ දරුවා මැරුණා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඇයි එයා දන්නවා මේ සංකල්ප ටිකක්. උපන් සත්වයා මරණය අතේ මිටි කරගෙන ඉන්නේ. ඒක ලෝක ධර්මතාවයක් කියලා දකිනවා. එයා පපුවටත් දෙක ගහගන්නේ. ඇයි බලන්න ජීවිතේ අතහැරිලා යනකොටත් සනීපෙන් hina වෙන්න පුළුවන් උගන්නන ධර්මයක් නෙමෙයි තියෙන්නේ. එතකොට එයා ඇත්ත කතාව තේරුම් ගන්නවා නිර්වේදයේ නිසා පින්වත්නි එයාගේ හිතේ නිර්වේදයේ නිසා එයාගේ නොයල්මක් හට ගන්නවා. නොයල්ම නිසා පින්වත්නි මිදීමක් ඇති වෙනවා. ඒකට කියනවා විමුක්තිය කියලා. මිදීම නිසා ඇති වෙනවා මිදුණා කියලා ඥානයක්. ඒකට කියනවා විමුක්ති ඥානය කියලා. එහෙමත් නැත්නම් තව විදිහකින් කියනවා ආසවක්ඛය ඥානය කියලා. ආශ්‍රව ක්ෂය වුණා කියලා දෙනවා. ඒ ආශ්‍රව ක්ෂය වුණාම සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාර සමනය වෙලා. එයා ආයේ ඉපදෙන්නේ මැරුණාම එයා පිරිණිවෙනවා. අන්න ඕක තමයි බුදු කෙනෙක්ගේ මුව මණ්ඩලයේ උපන් මේ පණිවිඩය. දැන් එතකොට එයා බාහිර ආයතන 6 දැනගන්නවා විඥාන කාය 6ක් දැනගන්නවා. ඇසයි රූපයයි ඇහි විඥානයි. ওই ටික නිසා ලෝකේ ගැට ගැහෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන කාය 6ක් තියෙනවා. ඒ 6ක් දැනගන්නවා. දැන් 6 ඒවා කීයක් දන්නවද? 6 ඒවා 3ක් දන්නවන්න හරි. ඇස ආදී අභ්‍යන්තර ආයතන 6 දන්නවා. රූප ආදී බාහිර ආයතන 6 දන්නවා. ඊට පස්සේ චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන කාය 6කුත් දන්නවා. මේ විඥානි මැදිහත් නොවුනොත් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. ඒ තුන එකතු වෙච්ච තැනට කියනවා ස්පර්ශය කියලා. අන්න හරි. පස්ස කාය 6ක් දැනගන්නවා. උදාහරණයක් විදිහට කෙටියෙන් කිව්වොත් මේ එකක් කිව්වම ඉතුරුවට ගලප ගන්න මේ අය බුද්ධිමත් අය. මේගොල්ලෝ බොහොම ඥානවන්ත අය. ඔයගොල්ලන්ට තේරෙයි මේ කතාව. මේ කතාව ඔබට තේරුණ දවස ඔබට හරියටම මනසට ගිය දවස් තේරෙයි. පුදුම රහයිනේ මේක කියලා තේරෙයි. ඒක දැන් තේරෙන්නේ නැහැ. මේක ගැළපිලා යනකොට තේරෙයි තමන් මේ බලාගෙන ඉද්දි නිවෙනවා. මේ කැළඹි යන හිත බලාගෙන ඉද්දි නිකලස් වෙනවනේ. මරණින් එහා පැත්තේ නෙමෙයි. ඒ මරණ දැන්වීම ගහනවා තමයි නිවන් සැප ලැබේවා කියලා. ඒක මරණින් එහා පැත්ත එකක් නෙමෙයි. අපි අපේ තියෙන දුර්මතයකට, මිත්‍යාවකට, අවිද්‍යාවට අපි නිවන මරණින් එහා පැත්තට තල්ලු කරා අපි. අපේ තියෙන මේ සමහර වෙලාවට ඒක උද්දච්චකම නිසා වුණා වෙන්නත් පුළුවන්. එයාට තේරෙනවා මේ මම දැන් නිවෙනවනේ. ගහලා ගියත් මං කැළඹෙන්නේ නැහැ නේ කියලා Tamanට තේරෙනවා. ඒතර මේ තුන එකතු වෙච්ච එකට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියලා තුනක් තියෙනවනේ. ඒ තුන එකතු නාම කියනවා ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. ඔය තුන එකතු වෙච්ච එකට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. එහෙනම් දැන් කනේ ස්පර්ශය කියන්නේ මොකද්ද? කනයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකතු වෙනවා. එතකොට ඇති වෙන ඒ තුන එකතු වෙච්ච එකට කියනවා ස්පර්ශය කියලා. අන්න ඒ විදිහට ඇසේ ස්පර්ශයේ චංකු සම්පස්සජා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, ඊට පස්සේ જીවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා ආදී ස්පර්ශ කාය 6ක් දැනගන්නවා. දැන් කීයක් දන්නවද? 4ක් දන්නවා. ඇස ආදී ආයතන 6ක් දන්නවා. රූප ආදී බාහිර ආයතන 6ක් දන්නවා. විඥාන කාය 6ක් දන්නවා.
ඇස නිසා ඇති වෙන විඥානේ. ඒ කියන්නේ විඥාන කාය හයක් නෑ පින්වත්නි ඇතුලේ. එක විඥානයයි තියෙන්නේ. ඒ විඥානේ ආකාර හයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. මේ චක්කු විඥානේ, සෝත විඥානේ, જીවහා විඥානේ කියලා විඥාන කාය හයක් මගේ ඇතුලේ නෑ. එක විඥානයයි තියෙන්නේ. ඒකේ ආකාර හයක් තියෙනවා. උදාහරණයකින් කිව්වොත් දර නිසා ගින්න ඇති වෙනකොට ඒකට කියනවා දර ගින්න කියලා. පිදුරු නිසා නම් ගින්න ඇති වෙලා තියෙන එකට කියනවා පිදුරු ගින්න කියලා. එහෙමනම් මේ ඇති වෙච්ච කාරණේ මුල් කරගෙන නේද පින්වත්නි ගින්න හඳුන්වන්නේ. එතකොට අපිට තේරෙනවා එහෙමනම් ඒ හයත් දැනගන්න ඕන. 6 ඒවා 4ක් දන්නවා. මං කිව්වා 6 ඒවා කීයක් දැනගන්න ඕනේ කිව්වද? 6ක් දැනගන්න ඕන. ඊට පස්සේ ස්පර්ශ කාය 6ක් දැන් ඔන්න දන්නවා. ඊට පස්සේ පින්වත්නි වේදනා කාය 6ක් දැනගන්නවා. ඒ කියන්නේ ඇහැ ඔන්න බලන්න ඇහැට ගලපන එක ඔබ ගලප ගන්න ඉතුරුවට ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙච්ච එකට මොකද්ද කියනවා කිව්වේ? ස්පර්ශය. ස්පර්ශ උණ ගමන් විඳිනවා. අන්න ඒකයි. ඒකට කියනවා වේදනාව කියලා. ඇහැට රූපයක් හම්බුනාම ඒ රූපයට මනෝවිඤ්ඤාණයක් ගියාම මනෝවිඤ්ඤාණේ තියෙන වෙලාවට ඒ කියන්නේ චක්කු විඤ්ඤාණේ තියෙන වෙලාවට සෝත විඤ්ඤාණේ නැහැ. එක වෙලාවක එක විඤ්ඤාණයයි පවතින්නේ. ඒ ඇති වෙන නැති වෙන ධාරිතාවේ හොයන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණයට මායාවක් කියලා කිව්වේ. නිකම් මායාවක් නෙමෙයි හතරමං හන්දියක මැජික් පෙන්වන මැජික් කාර්යයක් කියලා තියෙන්නේ. ඇයි හතර පැත්තෙන්ම බලනවා තේරෙන්නේ නැහැ. හරියට පරිගණකයක දත්ත කියවනවා වගේ මේක වෙන්නේ. බලන්නේ බුදු කෙනෙක්ගේ මානසික විශ්ලේෂණේ. පරිගණකයක ඔබ දන්නවා ඇති දත්ත කියවනකොට සමහරට සින්දුවකුත් ප්ලේ කරලා තියෙන්න පුළුවන්. තව මොකක් හරි ඩොකියුමන්ට් ෆයිල් එකකුත් ඒකේ කියවනවා වෙන්න පුළුවන්. නමුත් එකපාරක එක දත්තයක් විතරයි කියවන්නේ. නමුත් අපිට පේනවා සින්දුවත් වැඩ කරනවා. අපි මේ ටයිප් කරන වැඩිත් කරනවා. ඔක්කොම වෙනවා වගේ පේන්නේ නැද්ද? නමුත් ওই පරිගණක ගැන දන්න අය දන්නවා එක වෙලාවක දත්ත දෙකක් කියවන්නේ. උන්වහන්සේ කියනවා මහණෙනි චක්කු විඥානේ තිබේ දේ වෙලාවට සෝත විඥානේ නැහැ කියනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒක හොයන්න බෑ. එතකොට ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙන එකට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශයේ උණ ගමන් විඳිනවා. ඒ නිසා තමයි අපි වෙන මනෝ විඥාණයෙන් ඉන්න වෙලාවට කවුරු හරි ඉස්සරහට ආවත් අපිට පේන්නේ නැත්තේ. ඒතර එයා කියනෝනේ අනේ මන් දිහා බලාන හිටියයි මගෙන් තරහ වෙලාවක්ද ඇයි කතා කරේ නැති කියලා. එයා මනෝ විඥාණයෙන් ඉඳලා තියෙන්නේ. එවනම් ඇහැයි රූපයයි ඇහි විඥානය නැති නිසා ඇහැ තිබ්බත් රූප තිබ්බත් ඇති වෙන්නේ නැහැ. මම මේ කියන එක සමහර විට තේරෙනවා ඇති. නැත්නම් හරි අමාරුයි මේක තේරුම් කරන්න බෑ. මීට වඩා තේරුම් කරන්න බෑ. ඊට පස්සේ ඒ ස්පර්ශ වුණ ගමන් ඒ ආවිඳින්න පටන් ගන්නවා. ඇහැ නිසා ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වුණාන් පස්සේ එයා විඳින්න පටන් ගන්නවා. පස්ස පච්චය වේදනා. එක්ක සැප වේදනාවක් ඇහැ නිසා ඇති වෙනවා. එක්ක දුක් වේදනාවක්, එක්ක මධ්‍යස්ථ වේදනාවක්. එහෙමනම් අපිට තේරෙනවා ස්පර්ශ වීමක් නිසා නේද විඳින්නේ. අන්න වේදනා කාය හයක් දැනගන්න ඕනේ. මේ වේදනාව කියන එක වචනයක් අපිට පැයක විතර දේශනාවක් කරන්න පුළුවන්. ඊට වඩා ඕනනම් එහෙම කරන්නත් පුළුවන්. නමුත් අපිට දැන් මේ දේශනාව අකුලවලනේ කියන්න වෙන්නේ. ඔන්න එතකොට එයා විඥාන කාය හයක් දැනගත්තා, පස්ස කාය හයක් දැනගත්තා. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා කාය හයක් දැනගන්නවා. විඳිනකොට විඳින දේට තණ්හා කරනවා. විඳින දේවල් වලටත් හිතේ බැඳීමක් ඇති වෙනවා. එතකොට දැන් ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙලා ඇති වෙන ස්පර්ශයත් ස්පර්ශය නිසා විඳීම් නිසා පින්වත්නි එයා හඳුනා ගැනීම නිසා ඒ හඳුනාගත්ත දේට තණ්හාව ඇති වෙනවා. අන්න ඔහොම තමයි දුක ගැට ගැහෙන්නේ. තණ්හා කාය හැයත් ඇති වෙන දැනගන්නවා. ඇස නිසා ඇති වෙන තණ්හාව, කන නිසා ඇති වෙන අහන දේවල් වලට තණ්හාව ඇති වෙනවා. කන දේවල් වලට තණ්හාව ඇති වෙනවා. ඊට පස්සේ පින්වත්නි හොඳට තේරුම් ගන්න දැක්කා, ඇහුණා, දැනුණා, හිතුණා කියන කාරණා වලටයි තණ්හාව ඇති වෙන්නේ. ඊට වඩා තණ්හාව ඇති වෙන්නේ නැහැ. නොදැකපු දේවල් වලට, නොඅහපු දේවල් වලට, නොදැනුණු දේවල් වලට, නොහිතුණු දේවල් වලට කවදා හරි තණ්හාව ඇති වෙලා තියෙනවද කියන්නේ? එහෙමනම් මේ Taman තුලමයි මේ නිවීම හදාගන්න තියෙන්නේ. දැන් ඔන්න 6 කොටස් 6ම දන්නවා. මේ ගැන ගැඹුරින් අවබෝධ කරනකොට යාව නිකලස් වෙනවා. එයා නැවත උපතක් කරා යන්නේ අනුසයත් ප්‍රහාණය වෙලා සම්පූර්ණයෙන්ම යා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය යථාර්ථ අවබෝධය පිණිස මේ ගැඹුරු බුද්ධ දේශනාව වඩාත් ඔබේ ජීවිතේ නිකලස් වීම පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන